අයිබුවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6 ඇතිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය ඉල්ලකොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. චීන සිනෝෆාම් මෙන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හෙට දිවයිනට. කොවිඩ් පරීක්ෂාවට ඔක්ස්ෆර්ඩ් සරසවියේ නව ක්‍රමවේදයක්. පිළිකා කාරක ඇති බවට සැක කෙරෙන පොල්තෙල් සමග බවුසර් රථ දෙකක් පොලිස් භාරයට. කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්. විෂය රසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල්තෙල් බවට සැක බවුසර් රථ දෙකක් දංකුඩුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවයි. පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන වූ සමාගමකට අයත් පොල්තෙල් අඩංගු බවුසර් දෙකක් දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ අදාළ බවුසරය තුළ පොල්තෙල් ලීටර 55,000ක් තිබූ බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය සඳහන් කළේ බවුසරවල තිබූ මෙම පොල්තෙල්වල සාම්පල වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි. මේ අතර ප්‍රමිතියෙන් තොර බවට සාම්පල පරීක්ෂාවේදී අනාවරණය වූ පිළිපහදු නොකළ පොල්තෙල් තොග මෙම සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ප්‍රතිඅපනයනය කළ යුතු බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ සමාගම් වලට දැනුම් දී තිබෙනවා. සමාගම් 3ක් මගින් ආනයනය කරන ලද පොල්තෙල්වල ඇෆ්ලොටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සාම්පල පරීක්ෂාවේදී තහවුරු වුණා. අදත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කරේ මෙම කෙන්ටේනර් මුදාහැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ. ඒ සඳහා බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා. සහප සඳහන් කළ යුතු කාරණය තමයි ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය පොල් තෙල් පාම් තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. සාම්පලවල තිබෙන තත්ත්වය පිළිබඳව නිවැරදි ප්‍රමිති සහතික ලැබුණාගෙන් පසුව තමයි මේ සියලුම ආහාර ද්‍රව්‍ය රටට නිදහස් කිරීම සිදු වෙන්නේ. මෙම ඇෆ්ලටොක්සින් කියන විෂ ද්‍රව්‍ය මෙහි අන්තර්ගත බවට පළවෙනි වාර්තාව ලැබුණු සැනින්ම මාර්තු මාසේ 4 වෙනිදා රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමන් විසින් මේවා සියල්ල නිදහස් කිරීම නතර කරලා තිබෙනවා. ඉන් පසුව දෙවැනි මේ කාලේ අතර තමයි මේ සංවාදය ඇති වෙන්නේ. ඉතින් දෙවැනි පරීක්ෂණය සිදු කරලා තිබෙනවා. දෙවැනි පරීක්ෂණයනොත් අදාළ සමාගම් 4න් 3කම මෙම ඇෆ්ලටොක්සින් ඖෂධ විෂකාරකයේ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා සියල්ලම බොහොම පැහැදිලිව මුද්‍රා තබලා වෙළඳ පොළට මුදා හැරීම නතර කරලා තිබෙනවා. පළවෙනි අවස්ථාවේදීම යම් කේකින් මේ හා සම්බන්ධයෙන් වැරදීමක් සිදු වෙලා තිබෙනවාද කියන කාරණේ පිළිබඳව රේගුව දැඩි ලෙස පරීක්ෂණ කරනවා. එම පරීක්ෂණ වලින් පසු බොහොම පැහැදිලිවම එහා සම්බන්ධ වැරදිකරුවෙක් සිටිනවා නම් අපි ඊටාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. කොවිඩ් ආසාදිතයින් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් මෙරට මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. කොවිඩ් වෛරස ප්‍රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදු කිරීමට හැකිවීම විශේෂත්වයක්. එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බවයි පරීක්ෂකයින් පවසන්නේ. මෙම පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාව, තායිවානය, ඉන්දියාව, තායිලන්තය සහ ප්‍රංශය යන රටවල විද්‍යාඥයින් මෙන්ම බ්‍රිතාන්‍ය පරීක්ෂකයින් කණ්ඩායමක්ද එක්ව සිටියා. මූලික අත්හදා බැලීම්වලදී ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන් වූ මෙම පරීක්ෂණය සාර්ථකව ප්‍රතිදේහ ජනනය කළ හැකි පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා භාවිතා කිරීමට හැකි බවයි එහි පර්යේෂකයින් පවසන්නේ. මෙම පරීක්ෂණය හරහා විශාල පර්යේෂකයින්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ප්‍රජාව තුළ ආරක්ෂිත ප්‍රතිපත්තිය පිළිබඳ මට්ටම් වඩාත් පහසුවෙන් සොයාගත හැකි වෙනවා. කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ තිබේද යන්න හඳුනාගත හැකි වාණිජ පරීක්ෂණ කිහිපයක් දැනටමත් ඇති නමුත් ඒවා මිලාදික වන අතර එම පරීක්ෂණ විශ්ලේෂණය සඳහා පහසුකම් සහිත රසායනාගාරද අවශ්‍ය වෙනවා. මෙය විශේෂයෙන් අඩු ආදායම් ලබන රටවලට ගැටලුවක් වයි පවතින්නේ. මේ අතර මෙම පර්යේෂණ සඳහා මෙරටින් එක් වූ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නියැදි 3000කට වඩා පරීක්ෂා කළ බවයි.
අද පසරුවේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 102 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 92405ක් දක්වා ඉහළ ගියා. මේ අතර චීනයේ නිෂ්පාදිත සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හෙට රාත්‍රියේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. එලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබෙනුවේ මෙරට සිටින චීන ජාතිකයින්ට එන්නත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවීමත් සමගයි. එමෙන්ම අදාළ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මේ අතර මාත්‍රා දෙකකින් සමන්විත චීන සිනෝෆාර්ම් එන්නතට අතිරේක වර්ධක මාත්‍රාවක් ලබා දිය යුතුද යන්න පිළිබඳව සිනෝෆාර්ම් ආයතනය පර්යේෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා. විශේෂයෙන් කොවිඩ් එන්නතේ විකෘති මාදිරිවලට එරෙහිව එවැනි වර්ධකයක් ලබා දීම වැදගත් වනු ඇති බවයි සෞඛ්‍යංශ විශ්වාස කරන්නේ. මේ අතර ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 44ක්. මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ යාපනයේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 බැගින්ද ඊයේ වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම මෙරටින් කොවිඩ් මරණ 5ක්ද ඊයේ දිනේ වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 566ක් දක්වා ඉහළ ගියා. එලෙස මියගිය පුද්ගලයින් අතරට ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අයත්. එමෙන්ම කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත් වනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2545ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 89090ක් ලෙසයි. අලුත් අවුරුද්දට සමගාමීව අවුරුදු ක්‍රීඩා උත්සව සැනකෙළි සඳහා අවසර නොදීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ මහජන ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. අනිවාර්යයෙන්ම රෝගීන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක අඩුවක් තියෙනවා. 900 ගාන ඉඳලා දැන් 200 ගානකට අඩු වෙලා තියෙනවා. ඒතර අපි වැඩියෙන්ම එන්නත් කරලා තියෙන්නේ කොළඹ සහ ගම්පහ. මොකද අපිට සීමිත එන්නත් එක්ක අපි වැඩි අවධානය යොමු කරේ වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන වැඩියෙන්ම මරණ සිදු වෙච්ච දිස්ත්‍රික්කවල ඒ ග්‍රාම නිලධාරි වසන් තෝරගෙන මේ වෙනකොට රෝගීන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක අඩුවක් තියෙනවා. කොළඹෙන් පිට වෙනත් දිස්ත්‍රික්කවල පුංචි පොකුරු නිර්මාණය වුණේ සියල්ලම පාලනය කරගත්තා. දැන් මේ යාපනයේ නගරේ පොලකින් පුංචි පැතිරීමක් වෙලා තියෙනවා. ඒක පාලනය කරගැනීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමන්ලා ඒ අවශ්‍ය කරන ඒ කටයුතු ටික කරගෙන යනවා. ඉතින් කොළඹේ හරහා තමයි රට පුරාවටම ව්‍යාප්ත වුණේ. ඒ නිසා තමයි කොළඹ සහ ගම්පහ එන්නත් කරන්නේ ආරම්භ කරලා දැන් මේ වෙනකොට ලංකාව පුරා කොරෝනා රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් තියෙනවා. මේ වෙනකොට ලෝකෙම 3 වෙනි රැල්ලක් යනවා. අපි දකිනවා ඉතාලියේ ප්‍රංශයේ ඇමරිකාවේ රෝගීන්ගේ වැඩිවීමක් විශේෂයෙන්ම අල්ලපු ඉන්දියාවේ රෝගීන්ගේ ප්‍රතිශතය 62කින් වැඩි වෙලා තියෙනවා. හැබැයි අපි සතුටේ අඩු ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි අපි මේ සෞඛ්‍ය උපදෙස්ම පිළිපැද්දොත් තමයි අපිට ජනතාව ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා සිංහල දමිළ අලුත් අවුරුද්දේ සිරිත් විරිත් ටික තමුන්ගේ පවුලේ අයත් එක්ක ඒ සිරිත් විරිත් ටික ඉෂ්ට කරන්න, චාරිත්‍ර වාරිත්‍ර ටික ඉෂ්ට කරන්න. හැබැයි සෙනග ගැවසෙන තැන් වලට යාම පුළුවන් තරම් සීමා කරන්න. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා ඊයේ පැහැදිලිව පොලිසියට උපදෙස් දුන්නා සෞඛ්‍ය උපදෙස් වර්තමාන සෞඛ්‍ය උපදෙස් වලට අනුව කටයුතු කරන්න සෙනග ඒකරාශී වෙන කිසිම උත්සවයක් සඳහා අනුමැතිය දෙන්න එපා කියලා පැහැදිලි උපදෙසක් දුන්නා. පන්නිපිටියේදී ලොරි රථ රියදුරකට පහර දුන් පොලිස් කොස්තාපල්වරයා ලබන අප්‍රේල් මාස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි තීරණය කර ඇත්තේ. මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගෙන් සංසරණය වන වීඩියෝ පටයක් නිසා සමාජයේ විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. එම වීඩියෝ පටයේ සටහන් වෙලා තියෙන්නේ පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට ඉතාමත් අමානුෂික විදියට මහාමාර්ගයේ පහර දෙන දර්ශනයක්. මෙලෙස පහරදීම සිදුවන්නේ යම් රියානතුරක් සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙකු විසින් එම රියානතුර සිදු කළ ලොරි රථයේ රියදුරා හටයි. පසුගිය කාලයේ ලෝකයේම අවධානය යොමු වූ මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ සිදු වූ අතර ඒ සිදුවීමේදී ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබුණා.
ඒත් සමග ඇමරිකාව පුරා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිබුණු අතර සමස්ත ලෝකයේම අවධානය එම ඝාතනය කෙරෙහි යොමු වුණා. අවසානයේ සිදු වුණේ ඇමරිකානු පොලිසිය විසින් එම ඝාතනය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයද සිටීම. ඇමරිකාවේ සිදුවීමේදී පොලිස් නිලධාරයාතීන් එම පුද්ගලයා ඝාතනය වූ අතර මෙම සිදුවීමේදී එම පුද්ගලයා පොලිස් නිලධාරයාගේ අමානුෂික පහරදීමකට ලක්වනවා. පොලිස් නිලධාරයාගේ මෙම පහරදීමට හේතු වශයෙන් මේ වන විට අනාවරණය වී ඇත්තේ එම රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් රථවහන රාජකාරී යෙදී සිටි තවත් පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කිරීම. මෙහිදී අනතුරෙහි වරද කාගේ වුවද මේ ආකාරයෙන් පොලිස් නිලධාරියෙකුට සැකකරුවන්ට හෝ සාමාන්‍ය ජනතාවට පහරදීමට හැකිද. මේ සාමාන්‍ය ගමක නම් එවැනි ආකාර සිද්ධීන් සිදු වෙනවා. අනතුරක් වූ විගස එම වාහනයට ගිනි තැබීම, ඒ වගේම මෙහි රියදුරුට සහායකට පහර දීමේ සිදුවීම් සාමාන්‍ය සිවිල් වැසියන් විසින් සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් එවැනි ක්‍රියා පොලිස් නිලධාරියෙකුට කිරීමට කිසිම හැකියාවක් නැහැ. වෘත්තීයමය පොලිසියක් හැටියට ජනතාවට සේවය කිරීමත්, ඒ වගේම ජනතාවගේ අපරාධ බිය දුරු කිරීමටත් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කරනවා විනා මේ ආකාරයේ තෙවැනි පන්තියේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කිසිසේත් අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම 85000ක් සිටින ශ්‍රී ලංකා පොලිසියේ එක් පොලිස් නිලධාරියෙකු මේ ආකාරයට කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. ඒ වගේම ජනතාවට මෙවැනි අපහසුතා, මෙවැනි හිංසන සිදුවීම පිළිබඳව ඉතා දැඩි ක්‍රියාමාර්ග අපේ නිලධාරීන්ට එරෙහිව අපි ගනු ලබනවා. කිසිම ආකාරයකට මේ සිදුවීම අපි ලඝු කොට සලකන්නේ නැහැ. ඉතාම නින්දිත, ඒ වගේම වෘත්තීයමය සදාචාරයට නොගැලපෙන ක්‍රියාවක්. ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා පොලිසිය විසින් ගනු ලබනවා. ඒ අවස්ථාවේදී කරන්න පුළුවන් ඒ පුද්ගලයාට එහෙම මාරාන්තික පහරක් වෙනකොට ඒ පහර වළක්වන්න පුළුවන්. ඒ වගේම එතන පාරේ ඉන්න කට්ටියට පුළුවන් ඒ පොලිස් නිලධාරියාව එකෙන් වළක්වන්න. මොකද පොලිස් නිලධාරියෙක් කෝපමනින් කෙනෙක්ට පයින් පාගන පහර දෙන්නයි කියයක් නෑ. ඒ පහර දීමෙන් අනතුරුව පොලිස් නිලධාරියාට විරුද්ධව කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම ඒක මৌলিক අයිතිවාසිකම් නඩුවකට යන්නත් පුළුවන්. ඒ වගේම අපරාධ වරදක් විදිහට යන්නත් පුළුවන්. පහර දීමට විරුද්ධව පොලිස් නිලධාරියෙකුට කිසිම අවස්ථාවක අවසීරු දීලා නැහැ රාජකාරී විදිහට මිනිස්සුන්ට පහර දෙන්න. ඒක ඇවිල්ලා රාජකාරී ඉටු කිරීමක් නෙවෙයි. එහෙමනම් ත්‍රස්තවාදීනුත් රාජකාරී ඉටු කරනවා. එහෙම වෙන්නේ නැහැ. පොලිස් නිලධාරියෙක් රාජකාරී ඉටු කරනවා කියන්නේ සාමය මේ ආරක්ෂා කරනවා විතර සාමය කඩකිරීමක් නෙවෙයි. කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එම තීරණ ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක් දැන්. ඒ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කරු තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක ඉදිරිපත් කරා කොළඹ නාගරික කලාපයේ ආවරණය වන කණු මත ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් පෞද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්නට එයි සමස්ත කොළඹ නාගරික කලාපයේම ආවරණය වෙන දුම්රිය මාර්ග 4ක් ඉදි වෙනවා. කොළඹ පවතින වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් විදියට රක්ත, හරිත, නීල, දම් කියලා මෙම දුම්රිය මාර්ග නම් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම පෞද්ගලික වශයෙන් අරමුදල් යොදවන පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස තමයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළාත් සභා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. එහි ස්ථාවර පළාත් සභාවක් පිහිටුවා ගැනීම සඳහා දැනට පළාතේ වැඩිම ඡන්ද ලබා ගන්නා පක්ෂයට ලබා දෙන ප්‍රසාද මන්ත්‍රී ධූර 2 පළාතේ පවතින එක දිස්ත්‍රික්කයකට 2 බැගින් ඉහළ නැංවීමට යෝජනා කෙරෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 3ක් තියෙන බස්නාහිර පළාතට නම් ප්‍රසාද මන්ත්‍රී ධූර 2ක් වෙනුවට 6ක් හිමි වෙනවා. දිස්ත්‍රික්ක 2ක් පමණක් තියෙන උතුරුමැද පළාත් සභාවට ප්‍රසාද මන්ත්‍රී ධූර 2ක් වෙනුවට 4ක් හිමි වෙනවා. ඒ අරා ස්ථාවර පළාත් සභාව ගොඩනගා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ස්ථාවර පළාත් සභාවක් ගොඩනැගීමත් ප්‍රදේශයට වග කියන මන්ත්‍රීවරයෙකු සිටීමත් කියන කාරණා දෙකම ඉටු කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් 70% කොට්ටාස ක්‍රමයටත් 30% සමානුපාතික ක්‍රමයටත් තෝරා ගැනීමට මෙම පනත් කෙටුම්පතේ යෝජනා කර තිබෙනවා. ඒ වගේම මෙහිදීම තවත් යෝජනාවක් වෙන්නේ එක කොට්ටාසයට එකම පක්ෂයකින් අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කරන්න. මේ කාරණේ පිළිබඳ යම් යම් අමාත්‍යවරුන්ගේ අදහස් ඉදිරිපත් වුණාට පස්සේ මේ පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් කැඳවලා අවසාන තීරණයක් ගැනීමට ජනාධිපතිතුමන් තීරණය කළා. ඊට හේතු වෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් අමාත්‍ය මණ්ඩලය නියෝජනය වෙන්නේ නැහැ. ඒ අයටත් අදහස් දක්වන්න හැකි වෙන පරිදි පක්ෂ නායක රැස්වීමේදී
මේ කාරණය පිළිබඳ අවසාන තීන්දුව ගනිමුයි කියලා ජනාධිපතිතුමා යෝජනා කළා. ඊයේ කැබිනට් පන්ලේට ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ප්‍රදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කළ දෙම යෝජනාවෙන් 2016 සහ 17 වසරවලදී ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4ක ක්‍රියාත්මක කරන අද නියම ව්‍යාපෘතිය දෙවන අදියර හැටියට ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 7000ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන්නට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. එහිදී ග්‍රාම නිලධාරී මහත්වරුන්ට එදිනදා ජනතාවට ලබා දෙන සේවාවන් වඩාත් පහසු කිරීම පිණිස එම සේවාවන් සියල්ලම අන්තර්ජාලය ඔස්සේ සහ මාර්ගගත පහසුකම් ඔස්සේ ලබා දීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමක් සිදු කරනවා. යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රදේශක සහ යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ හරහා ශ්‍රී ලංකාවේ ජනතාවට ඉදිරි කාලය තුළදී ග්‍රාම නිලධාරී මහත්වරුන්ගෙන් සැපෙන සේවා වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීම සිදු වෙනවා. ප්ලාස්ටික් හා පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 4ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. හෙට දිනේ සිට අදාළ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන මෙරට භාවිතය තහනම් වන බවයි නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතින් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝන 20ට අඩු ලන් ෂීට්, සැෂේ පැකට්, කොටන් බඩ් හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ දීට අයත්. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව ඊයේ පරිසර අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉහත සඳහන් කළ ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම හෙට සිට තහනම් කර ඇති බවයි. සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස 3ක් වැනි කෙටි කාලයක් ලබා දෙන බවද අවධාරණය කර ඇති අමාත්‍යවරයා එම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බවයි වැඩිදුරටත් සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කොට වර්ධනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ පස්වරුවේ දුරකථන සංවාදයක නිරත වෙමින් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා අකණ්ඩව සහයෝගය ලබා දෙන බවටත් බහුපාර්ශවික වේදිකාවලදී මුහුණ පෑමට සිදුවන අයුක්ති සහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි. එසේම නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා චීන රජයට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටදැකීම සඳහා සහයෝගය ලබා දීම සඳහා සිය කැමැත්ත පළ කළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ 90 ලක්ෂයක් දෙනා දිළිඳුකමින් නිවතට ගැනීමට හැකි වූ බවයි පවසා ඇත්තේ. තවද චීන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චීන සංචාරයක් සඳහාද ආරාධනා කර ඇති බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. චීන ශ්‍රී ලංකා සබඳතාවන්හි උපාය මාර්ගික ප්‍රවේශය දෘශ්‍ය ප්‍රතිඵල ලැබෙන අයුරින් තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ චීන ජනාධිපතිතුමා දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කළ යුතු බවද පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ රාජපක්ෂ මහතා චීන කමියුනිස්ට් පක්ෂයේ ශතවර්ෂය වෙනුවෙන් සිය සුභාශංසන එක් කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ආහාර සුරක්ෂිතතාව අපේ රටෙත් මේ ගැන කතාබහ කරන්නට සිදුව තිබෙන්නේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කිරීමේ සිදුවීමත් සමගයි. වැදගත් වෙන්නේ මෙම සිදුවීම නැවත නොවන්නට ගන්නා තීන්දුව తీරන මොනවද යන්නයි. අපි දැන් යන්නේ චීනීය වුණු සිදුවීමක් ගැන. ඒ සිදුවීමෙන් පසු එරට රජය ආහාර සුරක්ෂිතතාව ගැන ලෝකෙටම දුන්නේ වැදගත් පණිවිඩයක්. 2008 වසරේ චීනයේ ගන්සු පළාතේ ලදරුවන් 16 දෙනෙකුට වකුගඩුවල ගල් ඇති බව හඳුනාගෙන තිබුණා. එම ලදරුවන් සියලු දෙනාම එකම වර්ගයේ කිරිපිටි වර්ගයක් පානය කර තිබුණා. පසුව අනාවරණය වූයේ එම කිරිපිටි මෙලමයින් නම් විෂ සහිත කාර්මික සංයෝගයක් සමග මිශ්‍ර කර ඇති බව. මාස 4කට පසු චීනයේ ලදරුවන් ලක්ෂ 3ක් පමණ මෙම විෂ සහිත කිරිපානය කිරීමෙන් විවිධ ආබාධවලට ලක් වුණා. අවසානයේ මෙම විෂ සහිත කිරිපිටි පානය නිසා වකුගඩු හානි සිදු වී ජීවිතයෙන් සමුගත් ලදරුවන් සංඛ්‍යාව 6ක්. තවත් ලදරුවන් 54,000ක් පමණ රෝහල්ගත කෙරුණා. චීනයේ විශාලතම කිරි නිෂ්පාදකයෙකු වන සැන්ලු නම් සමූහය මෙම සිදුවීමට ප්‍රධාන වැරදිකරු ලෙස එරට රජයේ බලධාරීන් හඳුනාගත්තා.
එහෙත් මෙම වංචාව පිළිබඳව දිගින් දිගටම විමර්ශනය කරන විට අනාවරණය වූයේ තවත් චීන කිරි සමාගම් මීට සම්බන්ධ බවයි. මෙම වංචනික කිරිපෙටි සමාගම සිදු කර තිබුණේ තනුක කළ කිරිවල නයිට්‍රජන් අන්තර්ගතය වැඩි කිරීම සඳහා රසායනික භාවිතා කිරීම. එමගින් තත්ත්වපාලන පරීක්ෂණ සමත්වීම සඳහා ඉහළ ප්‍රෝටීන් අන්තර්ගතයක් එම කිරිපිටිවල පෙන්නුම් කරන බවයි ඒ පිළිබඳ විමර්ශනය කළ නිලධාරීන් පසුව සොයාගත්තේ. අවසානයේ මෙම ගැටලුව හේතුවෙන් චීනයේ ආහාර සුරක්ෂිතතාව සහ දේශපාලන දූෂණය පිළිබඳව ලෝම කනස්සල්ලට පත්වේ තිබුණා. රටේ ආහාර අපනයනයේ කීර්තිනාමයටද දැඩි හානියක් මෙයින් සිදු වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම සිදුවීම නින්දිත ක්‍රියාවක් ලෙස හැඳින් වූ අතර විදේශ රටවල් 11ක් චීනකිරි නිෂ්පාදන ආනයනය කිරීම නවතා දැමීමටයි පියවර ගත්තේ. මේ දැවැන්ත අර්බුදයෙන් පාඩම් මුකහ ගනිමින් චීන රජයේ ආහාර සුරක්ෂිතතාව පාලනය කිරීමේ නියාමන ධාරිතාවය ශක්තිමත් කිරීමට උත්සාහ කළා. එහිදී පළමුව චීන රජය විසින් මේ සම්බන්ධයෙන් නඩු විභාග ගණනාවක් සිදු කර එම කිරිපිටි නිෂ්පාදන සමාගමේ කළමනාකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළා. සමාගමේ හිමිකාරීත්වය ඇතුළු තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා ස්ථිර දඬුවම් නියම කළ අතර තවත් කළමනාකරුවන් දෙදෙනෙකුට වසර 15ක බරපතල වැඩ සහිත ස්ථිර දඬුවම් ලබා දීමට කටයුතු කළා. එමෙන්ම පළාත් පාලන නිලධාරීන් 7 දෙනෙකුට රැකියාවන් අහිමි කළ අතර සෞඛ්‍යාංශයේ කිසිදු රැකියාවක් කිරීමට ඔවුන්ට තහනම් කරමින් අධිකරණය දඬුවම් ලබා දුන්නා. මෙරට තුළද අද වන විට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නැවත නැවත විමසීමට සිදුව තිබෙනවා. පසුගිය දිනවල මෙරට පිළිකාකාරක අඩංගු පොල් තෙල් ආනයනය කර ඇති බව හෙළිවීමත් සමග මේ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් වුණා. ඒ පිළිබඳව විමර්ශන සිදු කරන නමුත් සිදුවිය යුත්තේ උගත් පාඩම් වලින් මෙවැනි සිදුවීමක් නැවත නොවීමට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගැනීමයි. වෙළඳ පොලේ පරිභෝජනය සඳහා ඇති ද්‍රව්‍ය බියෙන් සැකයෙන් තොරව පරිභෝජනය කිරීමේ හිමිකම පාරිභෝගිකයාට නිතැතින්ම හිමි විය යුතු දෙයක්. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම අදාළ බලධාරීන්ගේ වගකීම වනු ඇති. අහිංසක මිනිස් ජීවිතයක ඇති වටිනාකම තේරුම් ගනිමින් එම ජීවිතවලට නිසි ගරුත්වයක් ලබා දෙමින් අදාළ බලධාරීන් කටයුතු කිරීම නූතන ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම කරුණක් බව අප සිහිපත් කළ යුතුමයි. අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳව චීනයේ වූහාන් නගරයට ගොස් පරීක්ෂණ පැවැත් වූ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායම අද සිය වාර්තාව එළි දක්වනවා. මේ අතර ඇමරිකානු ෆයිසර් බයෝඑන්ටෙක් සහ මොඩර්නා කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු කොවිඩ් වෛරසය ආසාදනය වීම 80%කින් වළක්වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. CDC හෙවත් ඇමරිකානු රෝගපාලන හා වැළැක්වීමේ ආයතනය විසින් සිදු කළ නවතම අධ්‍යයනයකිනුයි මෙලෙස ඇමරිකානු ෆයිසර් බයෝඑන්ටෙක් සහ මොඩර්නා කොවිඩ් එන්නත් පළමු මාත්‍රාවෙන්ම ක්‍රියාකාරී වන බවට අනාවරණය වී ඇත්තේ. එමෙන්ම එහි දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් 90%ක රැකවරණයක් සැලසෙන බවද එම ආයතනය අවධාරණය කළා. මෙම අධ්‍යයනය සඳහා එම එන්නත් ලබා දුන් පුද්ගලයින් 4000ක් පමණ යොදාගෙන තිබෙනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් එන්නත වයස අවුරුදු 55ට අඩු පුද්ගලයින්ට ලබා දීම කැනඩාව විසින් අත්හිටුවා තිබෙනවා. ඒ එන්නත ලබා දුන් පුද්ගලයින්ට රුධිර කැටිති ඇතිවීම පිළිබඳව වෙනත් රටවලින් වාර්තා වූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් ඊට පෙර කැනඩාව වයස අවුරුදු 18 ඉක්ම වූ සියලු පුද්ගලයින්ට ඔක්ස්ෆර්ඩ් එන්නත ලබා දීම නිර්දේශ කර තිබුණා. මේ අතර පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහුට චීන සිනෝෆාම් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වීම විශේෂත්වයක්. පාකිස්තාන ජනාධිපතිවරයා ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පළමු මාත්‍රාව ලබාගත්තද දෙවන මාත්‍රාව ලබා ගන්නාතුරු කොවිඩ් වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බවයි. ඔහුට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත වැත්තේ තවත් සතියකින්. මේ අතර කොවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳව චීනයේ වූහාන් නගරයට ගොස් පරීක්ෂණ පැවැත් වූ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායම අද සිය වාර්තාව එළි දක්වනවා. ඊට පෙර අදාළ වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබුණු බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ. එහි දැක්වෙන්නේ කොවිඩ් වෛරසය බොහෝ දුරට වවුලන්ගෙන් මිනිසාට හුවමාරු වී ඇති අතර ඒ සඳහා අතරමැදි සත්වයෙකුද දායක වී ඇති බවයි. එමෙන්ම කොවිඩ් වෛරසය වූහාන් වෛරස් පරීක්ෂණාගාරයෙන් නික්මුණු බවට ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ පිරිස විසින් එල්ල කළ යෝජනාද ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය.
හෙට මාර්තු මස 31 වනදා ලෝක ප්‍රකට ප්‍රංශී පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ නිමවා එහි සමාරම්භක උත්සවය පවත්වා ඇත්තේ 1889 මාර්තු මස 31 වන දිනයි. අග්‍රගණ්‍ය රුසියානු ලේඛකයෙක් වූ නිකොලායි ගොගොල් උපත ලබා ඇත්තේ 1809 මාර්තු මස 31 වන දිනයි. සඳ වටා කක්ෂයට ඇතුළු වූ පළමු අභ්‍යවකාශ ගවේෂණ යානය වන ලූනා 10 යානය සෝවියට් සංගමය විසින් අභ්‍යවකාශගත කර ඇත්තේ 1966 මාර්තු මස 31 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.